අයිබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබට නිරෝගී දවසකුත් ප්‍රාර්ථනා කරනවා. අපි දන්නවා රටේම කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව බොහෝ දැඩි අවධානයක් යොමු කරන කාල සීමාවක්. ඒ නිසාම ආරක්ෂාකාරී විමසිලිවන්තව කටයුතු කිරීම ඉතාමත් වැදගත්. අද දවසේදී අපි විශේෂිත මාතෘකාවක් පිළිබඳව අවධානය යොමු කරන්න හිතුව 7 වෙනි පැය තුලින් තමන්ගේ වැඩ කටයුතු ඉටු කර ගැනීමට නොහැකි නිසාම ආබාධිතයයි නම් දැරූ එහෙත් සිතින් ශක්තිමත් පිරිසක් පිළිබඳව අපි අද දවසේදී කතා කරන්න සූදානම්. ආබාධිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය 3 වෙනිදාට යෙදී තිබෙනවා. ඉතින් මේ පිළිබඳව වැඩි වශයෙන් අපි අද දවසේදී කතා කරන්න සූදානම්. අපේ රටේ ආබාධිත තැනැත්තන් වෙනුවෙන් කොයි වගේ මෙහෙවරක්ද සිද්ධ වෙන්නේ, විශේෂයෙන්ම සමාජ සේවා දෙපාර්තමේන්තුව ඒ වගේම මේ අනෙකුත් ආයතන හරහා මේ කටයුතු සිදු වන ආකාරය පිළිබඳව අද දවසේදී අපි කතා කරන්න සූදානම්. අපේ ආරාධනය පිළිගෙන අද දවසේ මැදිරියට ආවේ කවුරුන්ද යන වගේ අපි හඳුනා ගනිමු. සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් ගරු ශිහාන් සේමසිංහ මැතිතුමන් අපිත් එක්ක ඉන්නවා. සුබදැසනක් ඔබතුමන්ට. සුබදැසනක්. හොඳයි. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමන් නීල් බණ්ඩාර හපුවින් මහත්මයා. සුබදැසනක් ඔබතුමන්ට. හොඳයි. එබතුමා ආරම්භයේදී කතා කළා වගේම මේ ආබාධිත තැනැත්තන් පිළිබඳව කතා කරනකොට අර මේ තමුන්ගේ වැඩ කටයුතු ඉටු කර ගැනීමට නොහැකියාව නිසාම ආබාධිත කියලා නම් දරූ පිරිසක්, හැබැයි හිතින් බොහොම ශක්තිමත්. අමාත්‍යංශයක් විදිහට මොන වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ ඉදිරියට ක්‍රියාත්මක කරන්න? විශේෂයෙන්ම අද අපි මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ 3 වෙනිදා දිනේ, ඒ කියන්නේ අනිත් දිනේ එදෙන ආබාධිතයන් සඳහාම වෙන්න වූ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා. ඒකේ අපි මූලික අවධානයක් යොමු කරනවා එක පැත්තකින් ඔවුන්ට ඒ අවශ්‍ය රැකවරණය රැකබලා ගැනීම ලබා දීම සහ ඔවුන්ව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වූ කොට්ටාසයක් බවට පත් කරන්න. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ගෝඨාභය රාජපක්ෂ සෞභාග්‍ය දැක්ම තුළ අපි ගොඩක්ම අතිගරු ජනාධිපතිතුමා අවධානය යොමු කරන්නේ මේ අඩු ආදායම්ලාභී කණ්ඩායම් බොහෝ රජයවන් සමයේදී අඩු ආදායම්ලාභී කණ්ඩායම් හැටියටම තියාගත්ත ඇරෙන්න ඔවුන්ව සවි බල ගැන්වීමක් කරේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායම් එක ආබාධ සහිත පුද්ගලයන් වෙන්න පුළුවන්, ආබාධ සහිත නොවන පුද්ගලයන්, මේ ආබාධ නැති පුද්ගලයන් වෙන්න පුළුවන්. මේ සියලුම දෙනා ආර්ථිකමය වශයෙන් සවි බල ගැන්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළවල් අපි ක්‍රියාත්මක කරනවා. ඒකම විශේෂයෙන්ම මේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය, අපේ අමාත්‍යාංශය යටතට ගැනෙන මහලේකම් කාර්යාලය විශාල වැඩ කටයුතු රාශියක් කරනවා. අපි ගත්තොත් එහෙම මේ ආබාධ සහිත පුද්ගලයන් යන වචනයෙන් එක නිර්වචනය වෙන්නේ අපේ රටේ දල වශයෙන් ගත්තොත් 8.7ක් මේ කොට්ටාසයට අයත් වෙනවා. සංඛ්‍යාත්මකව ගත්තොත් 16 මිලියන 1.6ක් ඉන්නවා. අපි නිර්වචනය හැටියට දක්වලා තියෙන්නේ සහජයෙන්ම ඇති වූ හෝ එසේ නොවූ ශාරීරික හෝ මානසික හැකියාවන්හි යම් ඌනතාවයක්. කියන්නේ යම් ඌනතාවයක ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතයේ අවශ්‍යතාවයන් මුළුමුලින්ම හෝ කොටසක් වශයෙන් තමා විසින්ම තමා සඳහාම ඉටු කර ගැනීමට නොහැකි යම් තැනැත්තෙක් ඉන්නවා නම් ඔහු හෝ ඇය ආබාධිත පුද්ගලයෙක් හැටියට අපි සලකනවා. ඒකම මේ සඳහා පනත ක්‍රියාත්මක වෙනවා 1996 අංක 28 දරන ආබාධිත සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත. මේ පනත හරහා මූලිකවම සිදුවෙන්නේ එකක් මේ ආබාධිත සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමත්, ඒ වගේම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්. ඉතින් අපි හිතනවා අපේ අමාත්‍යාංශයක් හැටියට අපිට පුළුවන් මේ කටයුත්ත වඩා සංවේදීව කරන්න. ඒකම දැනට සිදු වෙන්නේ, කියන්නේ දැනට අමාත්‍යාංශයක් හැටියට විශේෂයෙන්ම මහලේකම් කාර්යාලය හැටියට ශ්‍රවණ උපකරණ ලබා දීම සිදු වෙනවා. ඊට අමතරව ජල මෙට්ට විශේෂ වෙන උපකරණ ඕනනම් කෘත්‍රිම පාද, ඊළඟට ට්‍රයිසිකල් වගේ උපකරණ මේ සියල්ල අපි ලබා දීම සිදු කරන උපරිමය රුපියල් 20000කට යටත්ව. ඊළඟට ආබාධ සහිත පුද්ගලයන්ට නිවස ඉඩමක් තියෙනවා නම් අපිට පුළුවන් එයාලට ඔවුන්ගේ නිවස ඉදිකර ගැනීම සඳහා ඒ අවශ්‍ය මූල්‍යමය සහයෝගය දෙන්න. ඊළඟට එයාලා දැනට ජීවත් වෙන නිවස අලුත් වැඩියා කිරීම සඳහා අවශ්‍ය නම් අපිට මහලේකම් කාර්යාලය හරහා
ඔවුන්ට පුළුවන් ඒ නිවස අලුත් වැඩියා කිරීම සඳහා අවශ්‍ය සහයෝගය මූල්‍යමය සහයෝගය ලබා දෙන්න. ඊළඟට අපි තව පැත්තකින් දැනට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා පුළුල් කරලා එකක් තමයි මේ ආබාධ සහිත පුද්ගලයන්ට ඔවුන්ගේ භාරකරුවන්ට ඔවුන්ව රැක බලා ගන්න කණ්ඩායම් වලට මේ ස්වයං රැකියාවලට අවධානය යොමු කරලා ස්වයං රැකියාවල නියැලෙන්න. ඊළඟට අපි ඔවුන්ගේ සත්කම් වලට ඖෂධ මිලදී ගැනීම වලට ඊළඟට වෙනත් රෝග ආබාධයක් වෙනුවෙන් රෝහල් ගත කිරීමට ප්‍රවාහන පහසුකම් ලබා දීම වගේ වැඩ කටයුතුත් කරනවා. ඒ වගේම මේ වහුගඩු රෝගීන් සඳහා මාසික රුපියල් 5000ක ආධාරය ලබා දීම ඊළඟට ආබාධ සහිත දරුවන්ගේ ඉගෙන ගැනීම වලට ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවය වර්ධනය කරන්න අධ්‍යාපන කුසලතාවය වර්ධනය කරන්න අපි මූල්‍යමය ශක්තිය ලබා දීම සිදු කරනවා. ඒ වගේම අපි උන්ට රැකවරණය ලබා දීමේදී ඒ රැකවරණය ලබා දෙන ආයතන වලට මැදිහත් වෙලා ඔවුන්ට ඒ අවශ්‍ය සහයෝගය ලබා දීම සිදු කරනවා. විශේෂයෙන්ම දැන් අපි රාජගිරියේ තියෙන වික්ටෝරියා නිවාසයේ නඩත්තු කටයුතු මහලේකම් කාර්යාලය හරහා සිදුවෙන. ඒ හින්දා ඔවුන් සමාජයෙන් කොන් වූ සමාජයට ඵලදායී වැඩ කොටසක් ඉටු කරගත හැකි පුද්ගලයන් කණ්ඩායමක් හැටියට හඳුනාගෙන ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ මට්ටමක රඳවා ගන්න අවශ්‍ය වැඩ කටයුතු කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අමාත්‍යාංශයක් හැටියට ඒ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් බලාපොරොත්තුව වෙච්ච සවිබල ගැන්විච්ච සමාජයක එක තවත් පැතිකඩක් හැටියට තමයි අපි ඔවුන්ව දකින්නේ. කිසිම අවස්ථාවක ඒ ආබාධය සමාජයෙන් කොන් වෙන තැනකට ගෙනියන්න අපි සූදානම් වෙන්නේ නැහැ කියන එක අමාත්‍යාංශය හැටියටත් රජය හැටියටත් අපි ඒ වගකීම් බාර අරගෙන තියෙනවා. හොඳයි පැහැදිලිවම. ඇමතුමා කිව්ව විදිහට මේ රටේ සංවර්ධනයට මේ පිරිසත් දායක කරගෙන තියෙනවා නම් ඒක බොහොම වටිනවා. අපි දකිනවා දියුණු රටවල ඒ වගේම තවත් බොහෝ රටවල මේ කාර්යයන් මේ විදිහට සිද්ධ කරන ආබාධිත ප්‍රජාවත් රටේ සංවර්ධනයට විශේෂම රැකියා ක්ෂේත්‍රය ගත්තාම රජයේ රැකියාවන් ලබා දීමේදී වෙනත් රටවල පවා ආබාධිත තැනැත්තන්ට ප්‍රමුඛත්වය ලබා දෙනවා. මාර්ග ප්‍රවේශ පහසුකම් ලබා දීමේදී මේ හැම කටයුත්තක්ම සිදු වෙනවා. ලේකම්තුමා අපිත් එක්ක ඉන්නවා නිල් බණ්ඩාර මහත්මයා. මේ ඇමතුමා දැන් සඳහන් කළා මේ ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව සහ මේ මහලේකම් කාර්යාලයේ කාර්යභාරය පිළිබඳව මේ ආයතන පිහිට වෙන්නේ විශේෂයෙන්ම මේ ආබාධිත තැනැත්තන්ගේ සුව පහසු සහ ඒ කටයුතු වෙනුන අපි කතා කරමු. තවදුරටත් මොනවද මේ ආයතන හරහා සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම දැනට මේ ජාතික ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය ස්ථාපනය කරලා තියෙන 1996 අංක 28 දරන පනතමක්. දැනට ඒකේ අධ්‍යක්ෂතුමියක් යටතේ පාලනය වෙන්නේ දැනට ඉන්නේ අනුරාධා හේරත් කියලා අධ්‍යක්ෂතුමියක්. ඒකට වෙච්ච කාර්ය මණ්ඩලයක් තියෙනවා. ඒ වගේම අපි ඉස්සර මම ඒක කියන්න ඉස්සලා පූර්වයෙන් එක කාරණයක් කියන්නට අවශ්‍යයි. මොකද මේක අපේ මේක අමාත්‍යාංශයක් යටතේ ගත්තාම ඉස්සර තිබ්බේ සමාජ සේවා දෙපාර්තමේන්තුවත් අපේ ආයතනය යටතේ තිබ්බේ. එතකොට මේ අමාත්‍යාංශය යටතේ. ඊට පස්සේ තව එකක් තිබ්බා වැඩිහිටි මහලේකම් කාර්යාලය. වැඩිහිටි මහලේකම් කාර්යාලයත් අපේ යටතේ තිබ්බේ. නමුත් අතිගරු ජනාධිපතිතුමා පසුගිය වතාවේ අමාත්‍යාංශ බෙදීම තුල ඒ ආයතන දෙක ඒ ආයතන දෙක සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත් කරා. මොකද හේතුවක් ඇතුව තමයි එහෙම කෙරුවේ එතුමා. එතුමා කල්පනා කරලා ඒ බෙදෙන අවස්ථාවේදී කල්පනා කරලා තියෙනවා මේක ආබාධිත වුණාට ඔබතුමා මුලින්ම කිව්වා වගේ අපේ ඇමතුමා මුලින්ම කිව්වා වගේ මේ අය සවිගල බන්නන්න පුළුවන් කොටසක් හැටියට. ඒ අය ඒ ආබාධිත තත්වයක් තුල වුණත් අනෙක් අයට වඩා ඒ කියන්නේ මේ අනෙක් අය වගේම එක්කෝ ඒගොල්ලෝ සවිබල ගන්නන්න පුළුවන් කියන එක. ඒ ඇත්ත වශයෙන්ම ගත්තාම එක කම්පැනි එකකින් අපිට ඉල්ලලා තිබ්බා ඒගොල්ලෝ ඉල්ලලා තිබ්බේ මොකද්ද මේ ඇඟලුම් කර්මාන්තශාලාව. ඒක ඉල්ලලා තිබ්බේ ඒක ක්වොලිෆිකේෂන් එකක් හැටියට දාලා තිබ්බේ වැඩි ඇවිදින්න බැරි එක. මොකද ඒ උඩේට ඇවිල්ලා ඒක වැඩ කරගෙන යන නිසා. ඒ වගේ දැන් අපි විශේෂයෙන්ම ඒව කරගෙන යනවා ලබන අවුරුද්ද තුල ඇතුළත දැන් අපිට දැනට අපි සල්ලි ගෙවනවා රුපියල් 5000 ගානේ 71000කට ආසන්න ප්‍රමාණයකට මුදලක් අපි ගෙවනවා. ඒ අය අතරින් පවුල් 17 වල ආබාධිත පවුල් ඒ අය සවිබල ගැනීම තමයි එක ලොකු වැඩපිළිවෙලක් හැටියට අපි දැනටමත් ඒ සඳහා අපි ප්‍රාදේශීය ලේකම් මට්ටමින් අපි අයදුම්පත් කැඳවලා තියෙනවා. නැත්නම් ප්‍රාදේශීය ලේකම් මට්ටමින් අපි ඒගොල්ලන්ගේ විස්තර දැනටම සපයා ගැනීම සිටිනවා. මේ මාසය ඇතුළත අපිට ඒ විස්තර ලබාගෙන ඒ 1000ක් පවුල් සවිගල බැඳීමේ වැඩපිළිවෙලකට අපි යනවා. ඇත්තට
අනිත් එක ඒ විශේෂයෙන්ම සුවිශේෂ වූ තව කොටසක් ඉන්නවා. මේ ආබාධිත වුණත් ව්‍යාපාරික වශයෙන් ඉදිරියට ගිය කොටස් ඉන්නවා. පැහැදිලිව. ඔව් ඒ අය ඇගීම වැඩ පිළිවෙලක්. මම නම වශයෙන් කියන්නේ නැතුණාට ලංකාවේ තියෙන හොඳම රෙස්ට් හවුස් එක කියලා කියන්නේ. ඒ හොඳම රෙස්ට් හවුස් එක පාලනය කරේ ආබාධිත පුද්ගලෙක්. එතුමා යටතේ මම හිතන 100ක් 150ක් වැඩ කරනවා. මම දවසක් යන වෙලාවේ මම දැක්කා ඒ පුද්ගලයා ළඟ තියන තව කෙනෙක් පත්තරයක් කිව්වා. මම ඒ මොකේ කන්නඩියක් දාලා ඉඳන් පේන්නේ නැහැ. මොකද කියලා මම කිව්වා මෙයා තමයි ඒකේ අයිතිකාරයා. මෙයාගේ ඇස් පේන්නේ නැහැ. නමුත් ඒ ඔක්කොම අර මිනිස්සු ඔක්කොම වැඩ කරේ එයා යටතේ. ඉතින් එහෙම හැකියාවන් තියෙන මිනිස්සු ඉන්නවා. අර ඔබතුමා සඳහන් කරන කාරණා බොහොම වැදගත්. අර මේ ආයතන වලට තෝරගන්නකොට සමහරලාට සුදුසුකම් විදිහට මේ දේවල් බලනවායි කියන කාරණා ඔබතුමා සඳහන් කළා. අර මේ ආබාධිත තැනැත්තන් විශේෂයෙන්ම අපේ විශේෂිත කොටසක් විදිහට සලකන හැබැයි ඔවුනුත් අපි වගේම සාමාන්‍ය රටේ ජීවත් වෙන ජනතාව පුරවැසියන්. හැබැයි අර මේ සාමාන්‍ය ජනතාවට වැඩිය කාර්යක්ෂමතාව එහෙම ටිකක් වැඩි නේද? ඒ නිසානේ මම කිව්වේ ඒ අය වැඩි. මොකද අපි වැඩකට ගියාම එහෙම හැවිදිනවා. දැන් ගොඩක් කට්ටිය ගත්තාම අපි ගමු දැන් සමහර ආයතන වල ගත්තාම වැඩි වශයෙන් ජංගම දුරකථන පාවිච්චිය ඒවා තමයි වැඩි ආචන්ති. මම හිතන්නේ මේ ආබාධිත ඒ යම් කාර්යයකට අවධානය යොමු කළාට පස්සේ ඒක කරගෙන යනවා. ඒ හින්දා මම හිතන්නේ ඒ සමහර ඒවා ඒ දක්ෂතාවයේ ඒ හැකියාව තෝරාගත්ත සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒ කොටසම තමයි ඉල්ලන්නේ. ඉතින් අපිට ඒක දෙන්න මොකද ඒගොල්ලෝ නිකන් දෙන්න බෑ. ඒගොල්ලෝ ට්‍රේන් කරන්න ඕන. ඒකින්ද ඒක සඳහා අපිට වැඩ පිළිලක් තියෙන්න ඕන. අපි ඒකටත් වඩා ඒගොල්ලෝ රැකියාවක් දීමටත් වැඩි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අය සවි ගල ගන්න. ඇත්තටම ගිය පාර අතිගරු ජනාධිපතිතුමා ඔය කාර්ය සාධක බලකාය හදන වෙලාවේ ලක්ෂයකට රැකියාව දෙන්න කිව්වනේ. එතකොට විශේෂ සඳහනක් හැටියටම කියලා තිනවා මේ ආබාධිත සමාජිකයන් ඉන්න පවුල් වල නැත්නම් ආබාධිත සමාජිකයන් ඉන්න පවුල් වලට විශේෂයෙන්ම රැකියාව දීමේ වැඩපිළිවෙල රැකියාව දීමේ වැඩපිළිවෙල ප්‍රමුඛත්වය ලබා දෙන්න කියලා. හොඳයි. ඒ ආකාරයෙන් තමයි මේ වැඩ කටයුතු සිදු වෙන්නේ. දැන් ඇමතුමා දැන් ඔබතුමන් අත්දැකීම් බහුල ඇමතිවරයෙක් කියලා අපි දන්නවා. මීට කලින් අමාත්‍යාංශ කිහිපයක් ඔබතුමන් යටතේ ක්‍රියාත්මක වුණා. දැන් මේ අලුත් අමාත්‍යාංශයක් දැන් ඔබතුමන් බලයටපත් වෙලා ඔබතුමන් ඇතුළු ඒ රාජ්‍ය බලයටපත් වෙලා අමාත්‍යාංශ බෙදීමේදී පවා අපි දැක්ක ජනාධිපතිතුමන් අනුගමනය කරේ බොහොම වෙනස් ප්‍රතිපත්තියක්. අර ජනතාවට හිත ඇති මහජන සේවාවක් සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ඔබතුමන් නැමැති ධුරයටපත් වෙලා දැන් මොනවද අලුතෙන් පටන්ගෙන තියෙන වැඩ? මම හිතන්නේ මේ අමාත්‍යාංශ බෙදීම සම්බන්ධයෙන් ගත්තොත් ලේකම්තුමා කිව්වා වගේ අර මුලදී අපිට අමාත්‍යාංශය පැවරීමේදී ගොඩක් අය බලාපොරොත්තු වුණා. ඇත්තට ඉල්ලීමකුත් ජනාධිපතිතුමාගෙන් කරා මේ සමාජ සේවා දෙපාර්තමේන්තුවත් වැඩිහිටි ලේකම් කාර්යාලයත් මේ අමාත්‍යාංශය යටතේම පවත්වාගෙන යන්න කියලා. හැබැයි ජනාධිපතිතුමා එක්ක අපි කතා කරාම එතුමා ඊටාම පුළුල් අදහසක් එක්ක හිටියේ. එතුමා අපිට වගකීම බාර දීලා තියෙන්නේ මේ සෑම ජන කොට්ටාසයක්ම සවි බල ගැනීම. ඔවුන්ට රජයෙන් කරන යුතුයකම ඉටු කිරීම සඳහා ඒ අදාළ අමාත්‍යාංශවලට බාර දීලා අපේ පූර්ණ වගකීම හැටියට දැකලා තියෙන්නේ ආර්ථිකමය වශයෙන් සවි බල ගැන්වූ සමාජයක් රටේ නිර්මාණය කරන්න. අපි දන්නවා 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් වුණත් එතුමාගේ රජය යටතේ එළි දක්වන පළවෙනි අයවැය තමයි මේ දිනවල සාකච්ඡාවට ගැනෙන්නේ. අවාසනාවකට අපි බලයට ඇවිල්ලා අපේ ආණ්ඩුවක් පිහිටවල අපි පැවති ඒ පාර්ලිමේන්තුවෙන් ඒ කියන්නේ මේ තියෙන පාර්ලිමේන්තුව නෙවෙයි ඊට පෙර පාර්ලිමේන්තුවෙන් විශේෂයෙන්ම අපේ රජයේ වැඩ කටයුතු පවත්වාගෙන යන්නත් ඔවුන් විසින් පාලනය කරපු අවධිය තුල පියවා තිබෙන්නේ නැති බිල්පත් වියවීම සඳහාත් අපි පාර්ලිමේන්තුවට අනුමැතියට යෝජනාවක් ඉදිරිපත් කළා. හැබැයි එතනදී ඒ රජය ඒ පැවති විපක්ෂය උත්සාහ කරේ අපිව අපේ පනත පරාජය කරලා අපේ යෝජනාව පරාජය කරලා රට විශේෂයෙන්ම රජය අපහසුතාවයට පත් කරනවා. කාරණාව කෙසේ වෙතත් රටත් අතිගරු ජනාධිපතිතුමත් අපහසුතාවයට පත් කරන්න. ඊළඟට පාර්ලිමේන්තුව විසිරවා හැරීමෙන් පස්සේ අවාසනාවකට COVID-19 වසංගතය ලෝකයේම වෙලා ගත්තා. ඒ අභියෝගාත්මක කාලය තුළ මාස 5ක් මැතිවරණයක් පවත්වන්න බැරි වුණා. අතිගරු ජනාධිපතිතුමාට සිදු වුණා පළාත් සභාවක් ක්‍රියාත්මක නොවන අවධියක පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක නොවන අවධියක මේ වසංගත තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා මැතිවරණයට යන්න. ඉතින් අපි අගෝස්තු මාසයේ ආරම්භ කරපු රජය දැන් අපි වැඩපිළිවෙල රටට ඉදිරිපත් කරලා තිනවා ජනවාරි මාසයේ වෙද්දී. ඒ කියන්නේ 20යි 21 ජනවාරි 1 වෙනිදා ඉඳලා මේ අයවැය ලේඛනය පළවෙනි අයවැය ලේඛනය ක්‍රියාත්මක වීමේදී ජනතාව දකීවි කොහොමද මේ වැඩ කටයුතු සිදු වෙන්නේ කියලා ඒකේ
එක පැත්තකින් අපි කාණ්ඩ දෙකකට බෙදාගෙන තිනවා. එකක් තමයි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම එක කාරණයක් වෙනවා. ඊළඟට ජීවනෝපාය සංවර්ධනය. ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වූ සමාජයක් නිර්මාණය කිරීම. එහෙනම් අපි ගන්න හැම තීන්දුවක්ම මෙන්න මේ මාතෘකා දෙක තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ එක කොටසක් හැටියට තමයි අපි මේ ආබාධිත සහිත පුද්ගලයන් තෝරගෙන ඉන්නේ. හොඳයි එමතුමා අපිට මොහොතක් දෙන්න අපි වෙලාව බලලා ඉමු. හොඳයි එමතුමා අපි කතා කරමු. ඊළඟට අපි සමාජය තුළ ඉඳිද්දී අපි දකින එක කාරණයක් තමයි මේ විවිධ ආබාධ වලට ලක්වෙච්ච පුද්ගලයන් ඉන්න පවුල් පසුබිම් තුළ ඔවුන්ට රජය විසින් ලබා දෙන අනුග්‍රහය පිළිබඳ සමහර අයට අවබෝධයක් නැහැ. සමහර අයට ඒ අනුග්‍රහය ලබා ගැනීම සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. අපේ නිලධාරීන් ඊටාම කාර්යක්ෂමව කටයුතු කළාට අර සමහර වෙලාවට මේ දන්නේ නැහැ කොහොමද ප්‍රවේශ වෙන්නේ කියලා මේ කටයුතු. ඒකේ මම හිතන්නේ ඔවුන් ඉන්න තත්වය තුළ ඔවුන් වැඩි අවධානයක් එකට යොමු කරන්නේ නැහැ. දැන් අපි ආබාධ සහිත පුද්ගලයන් හැටියට විවිධ ශාරීරික ආබාධ තියෙන, බුද්ධිමය ආබාධ තියෙන, ඊළඟට ශ්‍රව්‍ය දෘශ්‍ය ආබාධ තියෙන, කතන ආබාධ තියෙනවා. ඊළඟට බහු ආබාධ වලින් තියෙන පුද්ගලයෝ ඉන්නවනම් ඔටිසම් වගේ රෝගයන් පිළිබඳ ඒ සියලුම කාරණාවලදී අපිට ඔවුන්ගේ මානසිකත්වය ශක්තිමත් කරලා ඔවුන්ට යහපත් පුරවැසියන් හැටියට ජීවත් වෙන්න පුළුවන් සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඒ හින්දා විශේෂයෙන්ම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. දැන් මේ දෙසැම්බර් 3 වෙනිදා ජාත්‍යන්තර ආබාධිතයන්ගේ දිනය සම්බන්ධයෙන් මේ පවතින COVID-19 වසංගතයත් එක්ක අපි අමාත්‍යාංශයක් හැටියට කල්පනා කරේ එකක් මාධ්‍ය භාවිතා කරලා ඔවුන්ට ලබා ගන්න පුළුවන් සහයෝගය පිළිබඳව දැනුවත් කරන්න. ඊළඟට රජයේ ස්ථාවරය, ඒ කියන්නේ රජය ඔවුන් වෙනුවෙන් අප කැප වෙලා කටයුතු කරනවා කියන ස්ථාවරය ඔවුන්ට ලබා දෙන්න සහ ඒ විශ්වාසය ඔවුන් තුළ ගොඩනගන්න. ඊළඟට අපි මහලේකම් කාර්යාලයේ ආබාධිත සහිත තැනැත්තන් සඳහා වූ මහලේකම් කාර්යාලයේ ජාතික මහලේකම් කාර්යාලයට මෙතෙක් වෙබ් අඩවියක් තිබ්බේ නැහැ. අද ඔක්කොමලා දන්නවා මේ පවතින තත්ත්වය විශේෂීම තත්ත්වයක් තුළ කවුරුත් ආයතන වලට යන්නේ නැහැ. ඒ සියලුම අන්තර්ජාලය හරහා තමයි තොරතුරු ලබා ගන්න. එහෙනම් අපි මේ දැනුවත් කිරීම වගේම ඊළඟට වෙබ් අඩවියක් අපි හඳුන්වා දීම සිදු කරනවා 3 වෙනිදා දිනේ වෙද්දී. එතකොට අපිට පුළුවන් වෙනවා මේ අපි කරන සේවාවන් තවදුරටත් පුළුල් කරන්නත් යම් අපිට රජයට සම්බන්ධ වෙලා යම් ආයතන කටයුතු කරන්න කැමති නම් ඔවුන්ට පුළුවන් අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න. ඒ වගේම ලේකම්තුමා කිව්වා අපි කොහොමද මේ සවිබල ගැන්වීමේ කටයුතු කරන්න කියලා. විශේෂයෙන්ම යම් ආබාධයක් සහිත පුද්ගලයෙක් පෞද්ගලික ආයතනයක් සේවයට ගන්නවා නම් අපිට ඔවුන්ට දෙන වැටුපෙන් 50%ක දායකත්වයක් අපි ජාතික මහලේකම් කාර්යාලය හරහා මාස 24ක් දක්වා අපිට දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. එහෙනම් අපි මේ තවදුරටත් උනන්දු කරවන්නේ මේ ආබාධ සහිත පුද්ගලයන්ට ජාතික ආර්ථිකයට දායකත්වය දැක්වීමටත් විශේෂයෙන්ම මම හිතන්නේ අපිට ශක්තිය වෙන්නේ මේ අමාත්‍යාංශයේ කැබිනට් ඇමතිවරයා හැටියට කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා. එතුමා විශේෂයෙන්ම අපිට උපදෙස් ලබා දීලා තියෙනවා. මොකද එතුමා ඊටාම සංවේදී පුද්ගලයෙක්. දරුවන්ගේ ඉඳලා වැඩිහිටියන් දක්වා ඊටාම සංවේදී පුද්ගලයෙක්. අපි දකිනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් මොනතරම් සංවේදීභාවයක් දක්වනවද කියන කාරණාව. ඉතින් එතුමා හැමතිස්සෙම අපිට උපදෙස් ලබා දීලා තියෙන්නේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන්ම අපේ කැපවීම සිදු කරන්න කියලා. ඊළඟට අපි හඳුනාගත්ත තව ප්‍රශ්නයක් තියෙනවා තැලසීමියා රෝගීන් සම්බන්ධයෙන්. දැන් තැලසීමියා රෝගීන්ට ආධාර ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. අපි අගමැතිතුමා මේ වෙනකොටම කැබිනට් පත්‍රයක් සකස් කරලා තියෙනවා. තැලසීමියා රෝගීන් සඳහාත් වකුගඩු රෝගීන්ට ලබා දෙන ආධාරයම ලබා දෙන්න කැබිනට් අනුමැතිය ලබා ගන්න මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි හිතනවා දැනට අපිට යම් අපේ පරාසයට අයත් වෙන්නේ නැති කොට්ටාසයක් ඉන්නවා නම් එයාලවත් අපි හඳුනාගෙන මේ කටයුතු වලට ඇතුළත් කරගන්න අපි සූදානම්ින් ඉන්නවා.
හොඳයි. ලේකම්තුමා නීලබණ්ඩ මහත්මයා මේ දැන් අපි දකින සමාජයේ දැන් ඔබතුමන්ලා රාජ්‍ය ආයතනයක් විදිහට මේ ආබාධිත ජනතාව වෙනුවෙන් සෑහෙන පහසුකම් සේවා සලසනවා. ඒ අතරේ අපි දකින ස්වේච්ඡා සංවිධානත් මේ කටයුතු රට ගහලා තියෙනවා. හැබැයි අර බොහෝ ස්වේච්ඡා සංවිධාන ආබාධිත තැනැත්තන්ට පිහිට වෙනවා කියලා අපි දකිනවා මේ ඔවුන්ම ගොඩ නැගෙන අවස්ථාත් වැඩි. පෞද්ගලික අවශ්‍යතාව වෙනුවෙන් ඔවුන්ගේ අර කටයුතු කරන ආකාරය අපි දකිනවා. අමාත්‍යාංශයක් විදිහට මේ ස්වේච්ඡා සංවිධාන නියාමනය කරනවද කොහොමද ඒ කටයුතු? මජිත් මැතිතුමා ඇත්තටම මේ ඒකට ඉස්සරලා මම එතෙන්ට එන්න මේ ගරු ඇමතුමා විශේෂයෙන්ම පැහැදිලි කරා මේ අර රුපියල් 15000 කියන්නේ ආබාධිත පුද්ගලයන් යම් කෙනෙක් සේවයේ යොදවන ඕන. රුපියල් 15000 රුපියල් 15000 කාණ්ඩුවෙන් ගෙවනවා. එක්කෝ පඩියෙන් භාගයක්. ඒ දෙකෙන් ගානක් ගෙවනවා. ඒක මාස 24ක කාලයකට. ඒක ඉතන වැදගත් දෙයක්. අර ඉස්සලා කලින් කිව්වා වගේ ගරු ඇමතුමා කිව්වා වගේ ඒක ගොඩක් කට්ටිය ඒක පිළිබඳව දන්නේ නැහැ. නමුත් ඒක ලොකු පියවරක් ආණ්ඩුවක් විසින් ගන්න පුළුවන්. ඒ ආකාරයේ කටයුත්තක් සිද්ධ කරන්නේ මේ ප්‍රජාව දිරිගන්වන්නද නැත්නම් දැන් අපි දකින බොහෝ පිරිසක් අර නිවෙස් වලට වෙලා මුළු ගෑන්විලා ඉන්නවා. රැකියාවකට යන්නේ නැහැ. මේ පිරිස දිරිගන්වන්නද අර ලබා දෙන වැටුපට අමතරව තවත් වැටුපෙන් අඩක් ඔබතුමන්ලා ගෙවනවා කියන කාරණාව. මේක ව්‍යාපාර ඒ කියන්නේ අදාළ සේවා යෝජක ඒ කියන්නේ ව්‍යාපාරිකයන් දෙනවත් ඒ කියන්නේ ඒ අය වැඩට ගැනීම සඳහා ආබාධිත තැනැත්තන් වැඩට ගැනීම සඳහා කරන එකක් තමයි මේක. එතකොට අපි කියමු ඔබතුමා යම් ආබාධිත සහිත තැනැත්තෙක් මේ සේවයට ගත්තොත් ඔබතුමා වැටුපෙන් භාගයක් ගෙවනවා ආණ්ඩුව වැටුපෙන් භාගයක් ගෙවනවා. ඉතින් ඒක ඍජු වාසිය තියෙන්නේ මේ සේවා යෝජකයාට. එතන ඒක තමයි ආණ්ඩුව බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඊගාවට දෙවෙනි ප්‍රශ්නය ඔබතුමා අහපු මේ නියාමනය පිළිබඳ. ඇත්තටම දැන් තමයි නියාමනය පිළිබඳ මේ රෙගුලාසි ගැසට් කරන්න අපි තීරණය කරලා තියෙන්නේ. මොකද හේතුව මේ සඳහා වෙච්ච අපි අනෙක් රටවල් අනුගමනය කරන ක්‍රම ඊට පස්සේ තව රටේ අපේ රටේ තියෙන නීති ක්‍රමයේ අධ්‍යයනය කරලා මේ වෙනකොට අනිත් ජාතික ආබාධිත සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය තියෙන මහා සභාවක් ඒ සභාවත් සම්බන්ධ කරගෙන ඒ සභාවෙන් සබ් කොමිටියක් දාලා අපි ඒකත් සම්බන්ධ කරගෙන මේ දවස් වෙනකොට අපි මොකද මේ ඒ කාර්යය ඉෂ්ට කරගෙන යනවා. මොකද ඔබතුමා කිව්ව කාරණාව සමහර වෙලාවට ඒක ඇත්ත. සමහර අය ආබාධිත අය පෙන්නලා වෙන රාජකාරී කරගෙන යනවා. ඒක නියාමනය කිරීම තමයි රජයක අමාත්‍යාංශයක වගකීම. ඒක අපි මේ අවස්ථාවේදී කරගෙන. හොඳයි නිල් බණ්ඩාර මහත්මයා මේ ඇවතුමන් සඳහන් කළා මේ ආබාධිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනයේ සැමරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මකයි කියලා අපි දන්නවා. දැන් දෙසැම්බර් මාසේ 3 වෙනිදා මේ දිනේ පැවැත්වෙන දිනයකට පමණක් සීමා වෙන්න බැරි බව අපි දන්නවා. හැබැයි සැමරුමක් සංවිධානය කළ තියෙනවා සහ කිසියම් ආකාරයක වැඩ කොටසක් අර උත්ප්‍රේරකයක් විදිහට අපිට දිනයක් යොදා ගන්න පුළුවන්. මොනවද සිද්ධ වෙන්නේ දාට දෙසැම්බර් මාසේ 3 වෙනිදාට? අපි මේ දිනේ සමරන්නේ ලංකාවේ 22 වෙනි වතාවට මේ හරියටම ගත්තොත්. නමුත් මේ දක්වා කරලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කට්ටාස මට්ටමින් නැත්නම් දිසාපති කාර්යාල මට්ටමින් ජාතික මට්ටමින් උත්සවයක් සංවිධානය කරලා දිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ උත්සවය සමරලා තිනවා. නමුත් දැනට ඇතුළේ තියෙන රටේ කොවිඩ් සිටුේෂන් එක ඒ තත්ත්වයේ මත අපිට ඒ වගේ උත්සව සංවිධානය කරලා කරන්න අමාරු තත්ත්වයක් තියෙනවා. අනිත් තරඟ සංවිධානය කරලා තියෙනවා. ඒකත් කරන්න අමාරු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි ගරු ඇමතුමාත් එක්ක සාකච්ඡා කරලා ඇමතුමා විශේෂයෙන් උපදෙස් දුන්නේ මේ සැරේ අපි මාධ්‍ය සම්බන්ධ කරගෙන ඔබතුමා මම හිතන්නේ ඒක එක පියවරක් තමයි මේක. මාධ්‍ය සම්බන්ධ කරගෙන මාධ්‍ය විශේෂයෙන් දැනුවත් කිරීම කරන්නට. ඒක දෙවැනි කාරණේ අර ඔබතුමා කිව්වා වගේ වෙබ්සයිට් එක. වෙබ්සයිට් එක එදාට අපි බලාපොරොත්තු වෙනවා ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි දැන්ට අපි හිතේ තියාගෙන ඉන්නේ ඒ වෙබ්සයිට් එක පටන් ගන්න. මේ වගේ වැඩ පිළිවෙල. අනිත් ඒවා සාමාන්‍යයෙන් රාජකාරී අපි සාමාන්‍යයෙන් ගෙවණේවා. නමුත් අපි දැනට ඔබතුමාට විශේෂයෙන් කියන්න ඕනේ පෙන්ඩිං ලයිස්ට් ඒ කියන්නේ පොරොත්තු ලේඛනයේ තව ඉන්නවා 51000කට ආසන්න ප්‍රමාණයක් මේ මුදල් බලාපොරොත්තු. හොඳයි. අර රටක් විදිහට ඉදිරියට යන අතරදී මේ හැම ජන කොටසකටම අවධානය යොමු කළ යුතුයි සහන ලබා දිය යුතු හැම දෙනෙක්ට මේ සහන ලබා දීම රජයේ වගකීම. එමෙතුමා මේ දැන් අපි දකින ආබාධිත තැනැත්තන් ගත්තාම විශේෂම අමාත්‍යාංශයක් විදිහට ඔබතුමන් සඳහන් කළ ආකාරයෙන් පහසුකම් සලසන අතරේ තවත් වැඩ රාශියක් සිද්ධ කරනවා. වෙනත් වැඩසටහන් පවා සංවිධානය කරන ඔවුන්ගේ වෘත්තීය පුහුණුව වෙනුවෙන් ඒ අවශ්‍ය කටයුතු වෙනුවෙන් මොන වගේ තව වැඩ කොටසක්ද මේ ආබාධිත තැනැත්තන් වෙනුවෙන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ මේ වෙනුවට කරගෙන ආවිලා තියෙන්නේ? එකක් තමයි අපිට අවශ්‍යයි මේ ජාතික සභාව නියෝජනය කරන්නේ මේ සියලුම ආබාධිත පුරවැසියන් වෙනුවෙන් තමයි මේ ජාතික සභාව නියෝජනය කරන්නේ. අපි දැන් ලේකම්තුමා කිව්වා වගේ අනිකොමුටු කිහිපයක් පත් කරලා තියෙනවා ඔවුන් එක්කම සාකච්ඡා කරලා. අපි මාසකට වරක් මේ ජාතික සභාව රැස් වෙනවා. අපි මේ පවතින තත්ත්වය තුළ අපිට අපහසුතා තිබ්බ හින්දා අපි
පහුගිය ජාතික සභාව අපි රැස් වුණේ අන්තර්ජාලයත් එක්ක අපි Zoom තාක්ෂණය භාවිතා කරගෙන තමයි ඒ රැස්වීම සිදු කළේ. ඔවුන්ගේම අදහස් අරගෙන මොකද අපේ විශේෂයෙන්ම අගමැතිතුමා අපිට උපදෙස් ලබා දීලා තියෙන්නේ ඔවුන්ගේ වෙනුවෙන් තීන්දුව ගැනීමේදී ඔවුන් විසින් ලබා දෙන අදහස් වලට මුල් තැන දීලා තීන්දුව අරගන්න කියලා. මොකද ඒ ආබාධයට මුහුණ දෙන පුද්ගලයා තමයි ඔහුට සමාජය තුළ තියෙන අපහසුතාවය සැබවින්ම තේරුම් ගත හැකි පුද්ගලයා. එතකොට එතනට අපි විසඳුම් ලබා දෙන්න අපි කටයුතු කරන්න ඕනේ. හින්දා එකක් තමයි මේ පනතේ තියෙන යම් යම් වැඩි දියුණු වෙන්න පුළුවන්. වෙනස් වේ යුතු කාරණා පිළිබඳව අපි දැන් ආණිකමුටුවක් පත් කළා ජාතික සභාව තුළින්ම ඔවුන් විසින් ලබා දෙන අපේ යම් ප්‍රමාදයක් තියෙනවා අපිට බැරි වුණා මේ ආණිකමුටුවටත් අපහසුතාව තියෙනවා රැස් වෙන්න. හැබැයි තාම කඩිනමින් ඒ අපිට තොරතුරු ලබා දුන්නාම අපි ඒ අනුකමිටුව විසින් ලබා දෙන තොරතුරු අනුව එකක් තමයි මේ නියාමනයට අවශ්‍ය වැඩ කටයුතුත් මේ පනත වෙනස් කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදු කරන්නේ. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි දකිනවා සමහර තැන්වල මාධ්‍ය හරහත් අපිට තොරතුරු ලබා දෙනවා මේ විවිධ ආබාධ වලට ලක්වෙච්ච පුද්ගලයන්ට නොසලකා හැරී. එවැනි තත්ත්වයක් කිසිසේත්ම රටේ නිර්මාණය වෙන්න බෑ. ඒ හින්දා විශේෂයෙන්ම අගමැතිතුමාගේ මැදිහත්වීම තුළ එතුමාගේ උපදෙස් මත බස්නාහිර පළාතත් මධ්‍යම පළාතත් දකුණු පළාතත් කේන්ද්‍ර කරගෙන අපි මේ ආබාධිත ලේකම් කාර්යාලයත් එක්ක එකතු වෙලා ආබාධ සහිත පුද්ගලයන්ව ජීවිත කාලය පුරාවටම රඳවා ගත හැකි රැකවරණ මධ්‍යස්ථාන 3ක් ඉදිරි කරන්න අපි කටයුතු කරනවා. ඒක අගමැතිතුමා විසින් පැහැදිලිවම අපිට උපදෙස් ලබා දීලා තිනවා. කඩිනමින් ඒ වැඩ කටයුතු කරන්න කියලා. ඉතින් බලාපොරොත්තු වෙනවා මූලික වශයෙන් එක රැකවරණ මධ්‍යස්ථානයක් මේ ආකාරයට ඉදි කරලා ආරම්භ කරන්න කටයුතු කිරීම. ඒකම මේ සංඥා භාෂාව අපි දකිනවා ඔබතුමාලගේ මාධ්‍ය නාලිකාවත් මේ සංඥා භාෂාව පිළිබඳ අවධානයක් යොමු කරනවා. එහෙනම් මේ සංඥා භාෂාව ප්‍රචලිත කරන්න පුරුදු වෙච්ච කණ්ඩායමකුත් ඉන්නවා. පුරුදු කරපු කණ්ඩායමකුත් ඉන්නවා. ඒ හින්දා විශේෂයෙන්ම මේ සංඥා භාෂාව පිළිගත් භාෂාවක් බවට පත් කරන්න අවශ්‍ය නීතිමය රාමුව සකස් කරන්නත් අපි අමාත්‍යාංශයක් හැටියට බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපේ මූලිකම බලාපොරොත්තු වෙන්නේ අර ලේකම්තුමා කිව්වා වගේ මේ පවුල් 1000ක් තෝරගෙන ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරන්න අපිට දැනට අපි හඳුනාගෙන තියෙන්නේ 550ක විතර ප්‍රමාණයක්. ඒ හින්දා යම් යම් ආබාධ වලට ගොදුරු වෙච්ච නමුත් ඔවුන් විශ්වාස කරනවා නම් ඔවුන්ට ඒ ආර්ථික දායකත්වය දෙන්න පුළුවන් කියලා අපි සූදානම් ඔවුන්ට අත්වලක් වෙලා ඒ අවශ්‍ය පහසුකම් සහයෝගය ලබා දෙන එක මූල්‍ය පහසුකමක් වෙන්න පුළුවන්. ඒක තාක්ෂණික පහසුකමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුගේ ව්‍යාපාරය ඔහු ව්‍යවසායකයෙක් බවට පරිවර්තනය වෙලා වැඩ කටයුතු කරද්දී වෙනත් ආයතනයක් එක්ක තියෙන යම් ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම තත්ත්වයක් තුළ අපි ජාතික ලේකම් කාර්යාලය හැටියට මැදිහත් වීමට සූදානම්ුත් ඉන්නවා. හොඳයි. අපිට මොහොතක් දෙන්න නැවතුම අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ නැවතත් කතා කරමු මේ පිළිබඳව. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය පිළිබඳව. සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් ශයහන් සේමසිංහ මහත්මයා ඒ වගේම අමාත්‍යාංශ ලේකම්තුමන් නිල් බණ්ඩාර හපුහින් මහත්මයාත් එක්ක අපි කතා කරමින් ඉන්න මොහොතක් අමාත්‍යතුමා සඳහන් කළා. කොයි ආකාරයේ ඉදිරි දැක්මක්ද අමාත්‍යාංශයේ පැත්තෙන් තියෙන මේ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් රටේ සංවර්ධනයට උණු දායක කරගන්නේ කොයි ආකාරයෙන්ද කියලා. ලේකම්තුමන් දැන් විශේෂයෙන්ම දැන් ඇමතුමා සඳහන් කළ කාරණාත් එක්ක දැන් අපි දකිනවා මේ අමාත්‍යාංශයක් විදිහට රජයේ කටයුතු පිළිබඳව කතා කරනකොට අර කාලයක් තිස්සේ අපි සමහර වෙලාවට හිතනවා මේ අකාර්යක්ෂමව මේ කටයුතු සිදු වෙනවා කියලා. හැබැයි දැන් අතිගරු ජනාධිපතිතුමන්ගේ මৌলিකත්වයෙන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මේ ප්‍රකාශය හරහා රටේ රාජ්‍ය පාලනයේ කාර්යක්ෂම වෙලා තියෙනවා. අපි පැහැදිලිව සාධනීය පියවරක් ඔබතුමන්ලගේ අමාත්‍යාංශය පැත්තෙන් පවා දකිනවා. ඒ නිසා තමයි අද දවසේ අපි මේ පිළිබඳව වැඩි වශයෙන් කතා කරන්නේ. අමාත්‍යාංශය පැත්තෙන් මොන වගේ පියවර දරන් තියෙන ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන්? ඇත්තටම ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද අපිට අමතක වුණා අනික් අපි තියෙන සහෝදර ආයතන අපේ තියෙන යටතේ තියෙන අනික් ආයතන ගැන සඳහන් කරන්න.
විශේෂයෙන් ආබාධිත තැනැත්තන් සම්බන්ධයෙන් කටයුතු කරනකොට අපිට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අමතක කරන්න බෑ. මොකද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කියන්නේ දැවැන්ත ආයතනයක්. ඒ ආයතනයේ තියෙන ලොකු අරමුදල්. අපි දැන් විශේෂයෙන්ම යම් කෙනෙකුට යම් ආබාධිත ඇත්ත වශයෙන්ම අහිංසක තැනැත්තෙකුට නිවාසයක් පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව සමෘද්ධි සංවර්ධන ඒ කියන්නේ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අරමුදල් වල නිවාස අරමුදල් විශේෂයෙන් ඒ මගින් අපිට දෙන්නට හැබැයි දැඩි අවශ්‍යතාවයක් තියෙන්නට ඕන. ඒ මනසට ගයක් ඉඩමක් තිබ්බොත් ඒ අපිට ඒ සම්බන්ධයෙන් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ඒ නිවාසක් ලබා දීමේ කටයුතු කරන්නට පුළුවන්. වෙන අනිත් එක සමෘද්ධ මේ රුපියල් 5000 දීමනාවට අමතරව මේකෙන් 150ක්ම සමෘද්ධි ආධාරය ලැබනවා මේක. ඒකත් විශේෂ දෙයක්. මේ 70000න් 71000න් තව 150ක් සමෘද්ධියක් ලැබනවා. ඔව් එතකොට ඒකත් තියෙනවා. ඊට පස්සේ ඒ වගේ මේක උදව් කරනවා. අනිත් එක එතකොට මේ සමෘද්ධිය ලැබෙන පවුල් වලට උපතකදී මරණයකදී ඒ කියන්නේ විශේෂ අවස්ථාවකදී හැම එකටම උදව් කරන්නට පුළුවන් අපිට. විශේෂයෙන් ගරු එතුමාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ වෙලාවේ මතක් කරපු එක මේ අන්තිම සවිබල ගැනීමේ ක්‍රියාවලියේදී යම් කිසි කෙනෙක් දැඩි ලෙස හිතනවා යම් කිසි කෙනෙක් විශ්වාස කරනවා නම් මට දියුණු වෙන්න පුළුවන් මට ශක්තිය තියෙනවා මට පුළුවන්කම තියෙනවා කියලා ඒක මම ඒක කියන්න හිතුවේ මට මතක් වුණේ මේ වෙලාවේදී ඒ අයට අනිවාර්යයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඒ අවශ්‍යතාවය තියෙනවා නම් අපි කැමති උදව් කරන්න අනිත් එක ඊගාවට අපිට දැන් පනත දැන් මේ දවස්වල වෙනකොට අපි සකස් කිරීමේ කටයුතු කරගෙන යනවා යම් අයෙකුට යම් යෝජනාවක් සාධනීය යෝජනාවක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් අපි මේ අවස්ථාව මම හිතන හොඳම වෙලාවයකට මම හිතන්නේ ඒ සම්බන්ධයෙන්ුත් අර ඒ කාරණා දෙකම මම මේ වෙලාවේ යොදා ගන්නවා මේ ප්‍රේක්ෂකයන්ගෙන් විශේෂයෙන්ම ආබාධ සහිත ආබාධ තත්වයක් තියෙන ඒ වගේම තමුන් ගැන ආත්ම විශ්වාසයක් තියෙන අයට මේ වෙලාවේදී කල්පනා කරලා අපිත් එක්ක එකව වෙන්න පුළුවන් නම් අපිට ඒ සඳහා උදව් කරන්න පුළුවන් කියලා. හොඳයි. ඇමතුමා දැන් අමාත්‍යාංශයක් විදිහට ඔබතුමන්ගේ අමාත්‍යාංශයේ විශේෂපතේ සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ දුරේ මේ අමාත්‍යාංශය හරහා සිදු කරන අනෙකුත් කාරණා පිළිබඳව අපි ටිකක් කතා කරමු ඇමතුමා. අපි දකින රටක් විදිහට සමෘද්ධි ලාභීන් වැඩි වෙන එක රටේ ආර්ථිකයට රජයේ ගමන් මගට එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. හැබැයි සමෘද්ධි ලාභීන් අපි දකිනවා විශාල ප්‍රමාණයක් තවදුරටත් ඉන්න ඔවුන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි නේද? මේකේ අපි ගත්තොත් අපිට අද පවුල් එකක ලක්ෂ 58න් පවුල් එකක 17,75,000ක් සමෘද්ධිලාභී පවුල් හැටියට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඔවුන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන පහසුකම් ඔවුන්ට දීමනා ආදී සියල්ල අපි රජයක් හැටියට ලබා දීම සිදු කරනවා. දැන් අපේ මූලික ඉලක්කය වෙන්නේ මේ මම ඉවලෙත් කිව්වා මුළු සමාජයේම සවිබල ගැන්වීම. එතකොට අපේ මූලික පියවර හැටියට අග්‍රාමාත්‍යතුමා මේ වර්ෂයේදී කියන්නේ 21 වර්ෂයේ සඳහා පවුල් ඒකක ලක්ෂ 2ක් සවිබල ගැන්වීම සඳහා බිලියන 10ක මුදල් ප්‍රමාණයක් අයවැය ලේඛනය හරහා වෙන් කරලා තියෙනවා. ඒකට මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ බිලියන 10ක මුදල සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා යෙදවීම. ඒකට අපි බලාපොරොත්තු වෙන්නේ අද 3500ක දීමනාවක් ලබන කෙනෙක් ඊට වඩා 10 ගුණයක් 20 ගුණයක ආදායමක් ලබන්න පුළුවන් කෙනෙක් බවට පරිවර්තනය කිරීම. අපේ දක්ෂ නිලධාරී කණ්ඩායමක් ඉන්නවා. ඇත්තටම ඔවුන් මේ පිළිබඳව ප්‍රවීණ කණ්ඩායමක්. ගමක ග්‍රාම සේවා වසමක අපේ සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්මීන්ට ඒ වගේම බැංකුවල ඉන්න මහත්මීන්ට නමෙන් කියන්න පුළුවන් අහවලා මොන තත්ත්වෙද ඉන්නේ කියන කාරණාව සහ සවිබල ගැන්විය හැකි කණ්ඩායම. හැබැයි ඔවුන්ටත් රජයෙන් අනුග්‍රහය ලබා නොදුන්නොත් තමන්ගේ වසම තුළ සවිබල ගැන්වීම කරන්න බෑ. හැබැයි අපි දැක්කා ඊට පෙර රජය කටයුතු කරේ ඊට වඩා විරුද්ධ විදියට. දැන් සවිබල ගැන්වීම සිදු කරනවා වෙනුවට ඒ ආණ්ඩුව කරේ මම පාර්ලිමේන්තුව තුලත් මේ කාරණාව කිව්වා. ඊටාම කනගාටුවෙන් මම ප්‍රකාශ කරේ ඒක 4,50,000ක් අමතර සමෘද්ධි දීමනාව ලබා දුන්නා. ඒ ලබා දීමට අපේ ගැටලුවක් නැහැ. හැබැයි ඒක ලබා දුන්නේ විශේෂයෙන්ම 2019 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ඒක වැරදි වැඩක් කරේ. හැබැයි ඒත් දිලිඳු පවුල් වලට ලබා දුන්නා නම් ඒක ගැටලුවක් නෑ. නමුත් ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත මේ මණ්ඩලය විසින් ලබා දීපු පොරොත්තු ලේඛනය නොසලකා හැරලා
දේශපාලන වශයෙන් සමෘද්ධිය ලබා දීමට තමයි අපි විරුද්ධ වුණේ. හැබැයි එහෙම කියලා අපි ඒ ආණ්ඩුව කටයුතු කරපු විදිහට දේශපාලන පක්ෂ බලලා සමෘද්ධිය අයින් කරන්නවත් සමෘද්ධිය ලබා දෙන්නවත් අපි කටයුතු කරන්නේ නැහැ. ඉතින් එක පැත්තකින් සමෘද්ධි ව්‍යාපාරය තුල අද ඉන්න පවුල් එකක ලක්ෂයකට අඩු ආදායම්ලාභී. සමහර අය ඒකේ සමෘද්ධි ලාභීන් වෙන්න පුළුවන්. සමෘද්ධි ලාභීන් නොවෙන්න පුළුවන්. මොකද ලක්ෂ 5කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ ඉන්නවා. දැන් මේ ලක්ෂ 5කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ ඉඳිද්දි තමයි 4,50,000කට පොරොත්තු ලේඛනයේ මූලිකතාවය නොසලකා ඇරලා යහපාලන ආණ්ඩුව සමෘද්ධිය ලබා දෙන්න කටයුතු කරේ. ඒ හින්දා අපි සමෘද්ධිලාභී එහෙම නැත්නම් අඩු ආදායම්ලාභී පවුල් එකක ලක්ෂයක් රාජ්‍ය සේවයට එකතු වීම මේ වෙනකොටම ආරම්භ වෙලා තියෙනවා. COVID-19 වසංගතයත් එක්ක අපි කොටස් වශයෙන් බදවා ගන්න කටයුතු කරන්නේ. මොකද පුහුණු වීම කටයුතු ලබා දෙන්න අතිගරු ජනාධිපතිතුමාගේ මූලික අරමුණක් තමයි මින් ඉදිරියට රාජ්‍ය සේවයට එන සියලුම කණ්ඩායම් විධිමත් පුහුණුවකට ලක් කිරීම. හින්දා පළවෙනි කොටස අපි බඳවගෙන තියෙනවා. ඔවුන් දැන් පුහුණු වීම කටයුතු සිදු කරනවා. එතකොට අපිට පුළුවන් මේ අඩු ආදායම්ලාභී පවුල්වල ලක්ෂයකට රජය විසින් රාජ්‍ය සේවකයන් ඉන්න පවුලක් බවට ඔවුන් පරිවර්තනය කරන්න. එතකොට අපි මේ ලක්ෂ 2ක් අපි බලාපොරොත්තු වෙනවා ආගමැතිතුමාගේ යෝජනාව අනුව සවි බල ගන්නවන්න. එතකොට අපිට පුළුවන් එතන අඩු ආදායම්ලාභී පවුල් ඒකක ලක්ෂ 3ක් ලබන අවුරුද්ද වෙද්දී සවි බල ගැන්වීම සිදු වෙනවා. ලක්ෂයක් රාජ්‍ය සේවයට එකතු වෙනවා. තව ලක්ෂ 2ක් ආර්ථිකමය වශයෙන් සවි බල ගැන්විච්ච කණ්ඩායමක් බවට පත් වෙනවා. එතනින් එහාට අපි ගිහිල්ලා තියෙනවා. රජයක් හැටියට දැන් අපි දැක්ක මේ COVID-19 වසංගතයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය. බෙදා හැරීමේ භාණ්ඩ බෙදා හැරීමේදී ඇතිවෙච්ච ප්‍රශ්න. ඊළඟට පිටකොටුවේ ඉඳලා ඒ අදාළ දිස්ත්‍රික් වලට ගියාට පස්සේ දිස්ත්‍රික්කයේ ඉඳලා සමහර වෙලාවට දිස්ත්‍රික් ලේකම්වරුන් ගැටලුවකට මුහුණ දුන්නා. ගමට ඒක අරගෙන යෑමේදී මොකද අපි දැක්ක පහුගිය ආණ්ඩුව තුළ සමුපකාර ව්‍යාපාරයේ බරපතල කඩාවැටීමකට ලක් කරලා තිබ්බා. සමුපකාර ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙච්ච දේ ඉටු කරගන්නේ නැතුව වෙනත් කටයුතු සඳහා සම්පකාර ව්‍යාපාරයේ වත්කම් සහ සම්පත් භාවිතා කරලා තිබ්බා. මේ වෙනුවෙන් අපි අඩු ආදායම්ලාභී විශේෂයෙන්ම තරුණ කාන්තාවන් 25000ක් ව්‍යවසායකයන් බවට පත් කළා. ඔවුන්ට බෙදා හැරීමේ මධ්‍යස්ථානය කියන්නේ මේ ඔවුන්ට අපි ගත්තොත් ගමේ කඩයක් කරන්න පුළුවන්. කාන්තාවන් 25000ක් තරුණ කාන්තාවන් 25000ක් ව්‍යවසායකයන් බවට පරිවර්තනය කරන්නත් අගමැතිතුමා මුදල් වෙන් කිරීම මේ අයවැය ලේඛනය හරහා සිදු කරලා තියෙනවා. ඒකයි මම කිව්වේ මේ අයවැය ලේඛනයට මොන විවේචනයක් විරුද්ධ පක්ෂය එල්ල කරත් සාධනීය විදිහට බලන කෙනෙක් මැද තැනක ඉඳලා දේශපාලන කෝණකින් නැතුව මැද තැන ඉඳලා බලන කෙනෙක් හෙට දවස පිළිබඳව බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අයවැය ලේඛනයක් තමයි අවුරුදු 5කට විතර පස්සේ ආපහු මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අවසාන වශයෙන් රටේ අනාගතය කල්පනා කරලා අයවැය ලේඛනයේ ඉදිරිපත් වුණේ 2015 අවුරුද්ද සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට යන්න කලින්. එතුමා ඒ වගකීම ගත්තා. දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා මේ රටේ ජනතාව අපහසුතාවයට පත් කරන්න පැවති ආණ්ඩුව කටයුතු කරේ කොහොමද? මැතිවරණයට දින නියම වෙලානේ තිබ්බේ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මැතිවරණයට දින නියම වෙලා තිබ්බේ. එහෙම තියෙද්දි යහපාලනයේ ආණ්ඩුවට වගකීමක් තිබ්බා අයවැය ලේඛනයක් ඉදිරිපත් කරලා මැතිවරණයට යන්න. එහෙම ගියා නම් මුල් අවධියේදී ජනතා ආණ්ඩුවක් හැටියට මුහුණ දෙන අපහසුතාවලට මුහුණ දෙන්නේ නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මැතිවරණයට යද්දී එතුමා ඊට කලින් ඒ වර්ෂය සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කරා. එතකොට ඊළඟට බලයට එන ආණ්ඩුවකට බලයට එන ජනාධිපතිතුමාට රටේ මූල්‍ය පරිපාලනය පිළිබඳ කිසිම ගැටලුවක් තිබෙන්නේ නැහැ. ඒ හින්දා අපි හැම අවස්ථාවකම වගකීමෙන් කටයුතු කරා. මොකද එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පරාජයට පත් වුණත් බලයට ආපු ආණ්ඩුවට සහ ජනාධිපතිතුමාට කිසිම ගැටලුවක් නැතුව රට ඉදිරියට කරගෙන යන්න පුළුවන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙන් කරලා තමයි මැතිවරණයට ගියේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මැතිවරණයට යද්දී ඒ ආණ්ඩුව ඒ වගකීම පැහැර හැරලා තිබ්බා. ඒ ආණ්ඩුව අයවැය ලේඛනය ඉදිරිපත් කරලා ගියා නම් අඩුම ගානේ සදාචාරාත්මකව කල්පනා කළා මේ රටේ බහුතර ජනතාව දීපු ජනවරමට ගරු කිරීමක් කරා නම් ඔවුන් පාර්ලිමේන්තුව තුළ අපි මාර්තු මාසේ විසිරුවන්න ඉස්සෙල්ලා පෙබරවාරි මාසේ ගෙනාපු මේ මූල්‍ය පනත් වලට සහයෝගය ලබා දීම සිදු කරනවා. ඒ හින්දා අපි වගකීමෙන් කටයුතු කරා. ඒකයි මම කිව්වේ අර අවසානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අනාගතය පිළිබඳ දැක්මක් එක්ක ඉදිරිපත් කරපු අයවැය ලේඛනයට පස්සේ
නැවත වරක් පළවෙනි වතාවට තමයි අවුරුදු 5කට පස්සේ අනාගත දැක්මක් එක්ක අයවැය ලේඛනයක් රටේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. හොඳයි ඇමතුමා සඳහන් කළා වගේම දැන් අයවැය ලේඛනයකදී අපි දකිනවා මේ මෙච්චර පිරිසකට සහන දුන්නා මේ වගේ පිරිසකට සහන දුන්නා. හැබැයි අමාත්‍යංශයක් විදිහට ගත්තාම නිල් බණ්ඩාර මහත්මයා මේ ඔබතුමන්ලට සමෘද්ධි ලාභීන් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඔබතුමන්ලගේ දුර්වලතාවයක්. හැබැයි සමෘද්ධි ලාභීන් ප්‍රමාණය එන්න අඩු කරන්න ඕනේ. ඒ බව ඇමතුමා සඳහන් කළා කොයි ආකාරයේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඊට අමතරව දැන් ගෘහ ආර්ථිකය ශක්තිමත් කරන්න. දැන් ස්වයං රැකියා ඒ ක්ෂේත්‍රය වැඩි දියුණු කරන්න සහ ව්‍යාපාර සංවර්ධනය කරන්න කොයි වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක අමාත්‍යාංශය හරහා? ඔබතුමා කිව්ව කතාව ඇත්ත. මොකද අපි මේක පටන් ගත්තේ 1995. ඒ වෙනකොට සමෘද්ධිලාභීන් ඉඳලා තියෙනවා 11,000ක්. අද සමෘද්ධිලාභී පවුල් 11,000ක්. අද වෙනකොට 18 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක වැඩි වෙලා තියෙනවා අවුරුදු 25කට පස්සේ. මම හිතන්නේ සමහර දේශපාලන තීන්දුව අපේ ගරු ඇමතුමා කිව්වා වගේ දේශපාලන තීන්දුවත් ඒ කියන්නේ ගිය අවුරුදු 5ට විතර 4,50,000ක පවුල් ප්‍රමාණයක් මේකට එකතු වෙලා තියෙනවා. ඒ නිසා ඒක රජයක අසාර්ථක භාවය පෙන්눔 කරමින් නියුම් දණ්ඩක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් සමෘද්ධිලාභීන් වැඩි වෙන එක. ඒක රටේම මම කියන්නේ නේ රටේම රජයකටත් වැඩිය මුළු රටේම ඒක යන්නේක දැන් පවුල් ලක්ෂ 11ක් තිබිච්ච එක අද පවුල් ලක්ෂ 18ක් තියෙන එක. නමුත් ඇත්ත වශයෙන්ම මේකේ අපි හොයලා බැලුවොත් මේක මේ දුප්පත්කම මේක මේ තීරණය ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇත්තට එහෙම නෑ. ඒක නැත්නම් සංඛ්‍යා ලේඛන අනුව බැලුවොත් රටේ ලෝක දුප්පත්කමත් එක්ක සංකන්දනය කළපුවාම දවසකට ඩොලර් එකට අඩු. ඒ කියන්නේ ඩොලර් එකක් කියලා කියන්නේ කීයද රුපියල් 140කට වැඩි ආදායම. ඒ කියන්නේ ඩොලර් දෙකක් ගමුකෝ. 180. ඒ වගේට අඩු ආදායම්ලාභීන් ඉන්නේ 104යි කියලා කියන්නේ. නමුත් මේ සංඛ්‍යා ලේඛන අනුව බලපුවම 130ක් ඇවිල්ලා දුප්පත්. නමුත් මේ තීරණය කවුරු හරි ගන්න ඕන. මේකෙන් මේ ඇත්තටම මේ පොහොසත් අයත් මේක ඇතුලේ ඉන්නවා. මේ අය අයින් කිරීමේ ක්‍රමවේදයක් ඇත්තටම මේ දක්වා අනුගමනය කරලා නැහැ. සමහරවිට අපේ පහුගිය කාලේ දැක්ක අර හිතවතුන්ට සමෘද්ධි ඇමතුමා සඳහන් කළා වගේ පාක්ෂිකයන්ට සමෘද්ධි ලබා දෙන්න උත්සාහ කරන. හැබැයි දැන් ඔබතුමන්ලා සහතික වෙනවද දැන් මේ වගේ වෙන්නේ නැහැ කියලා? නෑ දැනට අපි ඇත්ත වශයෙන්ම මේක ගරු ඇමතුමා වගේම ඒ වගේ ගරු ජනාධිපතිතුමාත් ගරු ඇමතුමාත් අපිට උපදෙස් දීලා තිනවා මේ සීමාව ඉක්මවා. ඒ කියන්නේ 18 ලක්ෂය ඉක්මවා යන්න එපා කියන එක. ඒක ප්‍රතිපත්තියක් වශයෙන් ඒ තීරණය අරන් තිනවා. දැන් අපි ඒ නිසා මේක අඩු කිරීමේ ක්‍රමවේදය යන ගරු ඇමතුමාත් කිව්වේ ලක්ෂයක් දැන් රැකියා දීමේ ඒ අනිවාර්යයෙන් මේ සමුන්ති පවුල් වලට තමයි දෙන්නේ කියලා තියෙනවා. ඒ දුප්පත් පවුල් වලට. එතකොට එතනින් ලක්ෂයක් අඩු වෙනවා. තව ලක්ෂ දෙකක්. ඒ ලක්ෂ දෙක සවි බල ගන්නලා අඩු කරනවා. මේ අනිත් එක සවි බල ඇත්තටම ස්වේච්ඡාවෙන් අයින් වෙන්න කැමති පවුලුත් මේකේ ඉන්නවා. මේ අය අයින් කිරීමේ ක්‍රමවේදයකුත් ඕනේ. ඒක මම හිතන්නේ ආණ්ඩුව තීරණය කරයි. ඒක මම හිතන්නේ ටිකක් දේශපාලන ක්‍රියාවලියක්. ඒතෙන්ට ගියොත් මම හිතන්නේ එච්චර අමාරු වැඩක් නෙවෙයි කියන එක මේක. හොඳයි. ඒ කියන්නේ තව උදාහරණයක් කරලා කියනවා දවසකට අපිට එක අපි කියමු කම්කරුවෙක් හොයාගන්න අමාරුයි රුපියල් 2500ක් නැත්නම් 2000ක් නැත්නම් 1500ක් දෙන්න. නමුත් අපි ගෙන්නේ මේ කිව්වට මුළු මාසයකටම දෙන්නේ එක්ක රුපියල් 1500ක් එහෙම නැත්නම් 2500ක් නැත්නම් 3500ක්. මේ ගාණක් අරගෙන මම හිතන්නේ මිනිස්සුෙකුට ජීවත් වෙන්න අමාරුයි මාසයක්. ඒ නිසා මේ වැඩියෙන්ම වැදගත් වෙන්නේ මේගොල්ලෝ සවි බල ගැනීමේ ක්‍රියාමාර්ගයකට යොමු කිරීම තමයි. හොඳයි. ඔය අතරේ විශේෂයෙන්ම දැන් ඇමතුමා අර කිව්වා වගේම මේ ලේකම්තුමා දැන් ස්වයං රැකියා ඇතිකරන එක සහ ගෘහාර්ථිකයක ඒ වගේම ශුද්‍ර මූල්‍ය මේ ණය පිළිබඳවත් කතා කරනකොට රටේ විවිධ තැන්වල අපි දකින අර ශුද්‍ර මූල්‍ය ණය ලබා දෙනකොටත් වංචා සිද්ධ වෙන දේවල් ඒවත් නියාමනය කරනවද කොහොමද ඒ කටයුතු සිදු කරගෙන? මට ප්‍රශ්නයකට එකකට උත්තර දෙන්න බැරුණා. මොකද මේ ශුද්‍ර මූල්‍ය සහ ගෘහාර්ථික සම්බන්ධයෙන් දැන් ගෘහාර්ථිකයව නගා සිටීමේ වැඩපිළිවෙලක් අපි ඒ කියන්නේ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ බලකාය මගින් දැන්ටම ක්‍රියාත්මක විශේෂයෙන් ගෘහාර්ථිකය නගා සිටීම. ඒ කියන්නේ පුළුවන් අයට පුළුවන් නම් කුකුළු ටිකක් හදන්න. නැත්නම් ගෙවත්තක් හදාගන්න. නැත්නම් ගෙවල් වලට තියෙන ගස් ටිකක් හදාගන්න. ඒ වගේ දේවල් කරලා මිනිසුන්ගේ ඒ කියන්නේ වියදම් රටාව අඩු කරන. ඒ කියන්නේ වියදම අඩු කරගන්නට පුළුවන්. ඊගාට අනිත් එක තමයි මේක වැදගත් එකක් මේ ශුද්‍ර මූල්‍ය ප්‍රශ්නේ. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ඒ කියන්නේ උතුරු මැද උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ ගිනි පොලිය කියලා කියන්නේ 100ට සමහරට 300ක පොලියකට සමහර භාණ්ඩ මිලදී අරන් තියෙනවා. නමුත් ඒක මිනිස්සු අපි ඒක වැඩිදුර බැලුවොත් ඒ මිනිස්සු ඒක කැමැත්තෙන් කරලා තියෙන්නේ. මොකද හේතුව දවසකට සාමාන්‍ය රුපියල් 100ක් නැත්නම් රුපියල් 50ක් 150ක් නෙගන්නේ. නමුත් මේක දිගට එකව කරලා කැල්කියුලේට් කරලා බැලුවොත් 100ට 300ක පොලියක් වෙනවා. ඒ සඳහා අපි ඒක විශේෂයෙන්ම ගරු ඇමතුමා අවධානය යොමු කරපු කාරණයක්
ලබන දෙවනිදා ඉඳන් අපි නියම ඒ කියන්නේ මූලික වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදනම් කරගෙන ඒ අනුව දිවයින පුරා ඒ පිළිබඳ දැනුවත් විශේෂ දැනුවත් කිරීමක් කරනවා. අපි ඒ ව්‍යාපාර කඩාවින්දමන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මිනිස්සු අර දුම්බීම වගේ මේ පිළිබඳ මිනිස්සු දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අපි පටන් ගන්නවා. ලබන ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ දෙවනිදා. හොඳයි. අපිට මොහොතක් දෙන්න අපි සූදානම් විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් ශාන් සේමසිංහ මහත්මයා වගේම අමාත්‍යාංශ ලේකම්තුමන් නීල් බණ්ඩාර හපුහින් මහත්මයාත් එක්ක එමෙතුමා මේ අපි දැන් රටේ තත්ත්වය ගැන කතා කළොත් එහෙම දැන් වැඩිපුරම ඊයේ දවසේ කතාවට ලක්වෙච්ච මාතෘකාව මහර බන්ධනාකාරයේ සිදුවීම. ඒ අතරදී කොවිඩ් පාලනයට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව අපි දකිනවා විපක්ෂයෙන් විවිධ චෝදනා එල්ල වෙනවා. හැබැයි රජයක් විදිහට ඔබතුමන්ලා ස්ථිර ප්‍රතිපත්තියක ඉන්න බව අපිට පේනවා. ඔය අතරේ දැන් මහර බන්ධනාගාරය වැනි සිද්ධි ගත්තාම එමතුමා අර මේ බොහෝ වෙලාවට අපි දකින්නේ අපරාධකරුවන් වැරදිකරුවන් බවට පත් වෙන්නේ දිලිඳු ප්‍රජාව. සමහර වෙලාවට මේ අර ගම්බදව ජීවත් වෙන දිලිඳු ප්‍රජාව නාගරික ඉන්න පිරිසකුත් ඉන්නවා. හැබැයි මේ අර දිලිඳුකම හින්දාම අපරාධ වලට යොමු වෙනවා වැඩි. දැන් මහර බන්ධනාගාරයේ සිද්ධියත් එක්ක එමතුමා මේ අපි දකින කාරණාව තමයි මේ බොහෝ දිනෙක මේ සඳහා දිලිඳුකම හින්දාම යොමු වෙලා ඉන්න අනතුරු මේ වගේ සිද්ධීන් වලට මූලිකත්වය අරගෙන කටයුතු කරන සමහරලාට රටරත් සමහරලාට මේ අපකීර්තියක් අත් වෙන අවස්ථාවක් වෙනවා. දැන් ඔබතුමන්ලා කොහොමද රජයක් විදියට මේ සිද්ධියට මුහුණ දෙන්නේ? ඇත්තටම මේ ප්‍රශ්න ගොඩක මූලාරම්භය වෙන්නේ දිලිඳුකම. තමන්ගේ ආර්ථික මට්ටම, තමන්ගේ දරු පවුලත් එක්ක සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ආදායමක් ලබන්න බැරි නම් ඒක ප්‍රශ්න රාශියකට මූලාරම්භය බවට පත් වෙනවා. මේ ශුල්ද මූල්‍ය අර්බුදයටත් රටක් හැටියට ජනතාව යොමු වුණේ ඒ පැවති රජය 100 කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 6.8ක ආර්ථික දල ආර්ථික වර්ධන වේගයක් අරගෙන ගිහිල්ලා ඒක 2% දක්වා කඩා වැටුණට පස්සේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවද නැද්ද කියන කාරණාව කුඩා දරුවෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් කාරණාවක්. ඒ හින්දා තමයි ඔබතුමා දැක්කනම් අපි මේ ගන්න හැම ක්‍රියාමාර්ගයකම වැඩපිළිවෙලක් තියෙනවා. දැන් ඊළඟට අපිට මේ වැඩපිළිවෙල ඉතාම පහසු වෙලා තියෙනවා. ඒකට හේතුව මේ සියලු අමාත්‍යංශ සම්බන්ධීකරණයක් සිදු වෙනවා සහ ඒ වැඩපිළිවෙල එකට එක ගැළපීමක් සිදු වෙනවා. ඒ ජනාධිපතිතුමා විසින් පත් කරපු දරිද්‍රතාවය පිටු දැකීම සඳහා වූ කාර්යසාධක බලකාය හරහා ඒකේට නායකත්වය බැසිල් රාජපක්ෂ මැතිතුමා ලබා දෙනවා. එතුමා විසින් අර ඒ අමාත්‍යංශ ස්වාධීනව තමන්ගේ ඒ ඇමතිවරුන්ට ස්වාධීනත්වය දීලා කිසිදු බලපෑමක් නැතුව අපි අපේ අමාත්‍යංශය වැඩ කටයුතු සිදු කරද්දී ඒ සියලු අමාත්‍යංශ ඒකාබද්ධ වෙච්ච වැඩසටහන මේ කාර්යසාධක බලකාය හරහා බැසිල් රාජපක්ෂ මැතිතුමා හරහා සිදු වෙනවා. ඒතකොට ඒක අපිට පහසු වෙනවා. යම් අමාත්‍යංශයකින් අවධානය යොමු විය යුතු නමුත් අවධානය යොමු වෙලා නැත්නම් එතෙන්ට තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවන්න. ඒ හින්දා මම හිතනවා අපේ රජයේ සාර්ථකත්වය වෙන්නේ මේ ඒකාබද්ධ වැඩසටහන. අපි මාසකට වරක් මුණ ගැහෙනවා. ලේකම්තුමාලා වෙනම මුණ ගැහෙනවා. ඇමතිවරු වෙනම මුණ ගැහෙනවා. රාජ්‍ය නිලධාරීන් වෙනම මුණ ගැහෙනවා. මේ ජනාධිපති කාර්යසාධක බලකාය සම්බන්ධීකරණයක් සිදු කරනවා. ඊළඟට ඔබතුමා අහපු මේ මහර බන්ධනාගාරයේ සිද්ධිය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. අපි හිතනවා මේ ගැටුම්කාරී තත්ත්වයන් ගොඩක් නිර්මාණය වෙන්නේ අපේ රටේ අතිගරු ජනාධිපතිතුමා විසින් අනුගමනය කරන මද්‍රව්‍ය පිටු දැකීමේ වැඩසටහනත් ඒ වගේම පාතාලය මර්ධනය කිරීමේ වැඩසටහනත් කියන කාරණා දෙකත් එක්ක බැඳිලා කියලා ලොකු විශ්වාසයක් අපිට තියෙනවා. මොකද අපි දැක්කා යම් යම් රජයවල විශේෂයෙන්ම 2015 බිහි වෙච්ච රජය මම මේක මට ප්‍රකාශ කරන්න පුළුවන්. මම පාර්ලිමේන්තුවෙත් මේක ප්‍රකාශ කරලා තියෙනවා. විවිධ පාතාල නායකයන් හා බැඳිච්ච කාර්යයන් පිළිබඳව කිව්වා. දේශපාලඥයන් පාතාල නායකයන් එක්ක කටයුතු කිරීම. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ක කටයුතු කිරීම. ඒ හින්දා අපි මේ වෙනකොටම මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන්නත් ඒ වගේම ඇමතුමී ඊයේ ස්වාධීන පරීක්ෂණයක් කරන්නත් අවශ්‍ය වැඩ කටයුතු කරා. ඉතින් මම හිතනවා අපි දේශපාලන වශයෙන් බලලා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනවට වඩා සතියක් ඇතුළත මේ ලැබෙන වාර්තාව තුල පදනම් වෙලා අදහස් ප්‍රකාශ කිරීම වඩා ප්‍රතිඵලදායක වෙයි. මොකද මෙවැනි රැල්ලක් ක්‍රියාත්මක කරන්න යම් අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වෙනවද කියන සැකෙත් අපිට තියෙනවා. අපි දැක්කා කොවිඩ් රැල්ලත් කොවිඩ් මර්ධනයට ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග තුල අනුරාධපුර බන්ධනාගාරයේත් මෙවැනිම තත්ත්වයක් නිර්මාණය වුණා.
ඒ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මේ රටේ ඔවුන්ගේ තියෙන මේ ජාලය මේ මද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයට බාධාවක් වුණාම ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදු වුණාම ඒ යම් යම් අනීත ක්‍රියාවන් වලට යන්න පටන් අරගෙන තියෙනවා. හින්දා ඒ පිළිබඳව අපි විශේෂයෙන් ඒ සැලකිල්ලට අරගෙන කටයුතු කරනවා. ඒකම COVID-19 වසංගතයේ මර්ධනයත් එක්ක මම හිතන්නේ අපි දැක්කා අපේ රටේ වගකීම් විරහිත විපක්ෂයක් තමයි ඉන්නේ. එකක් තමයි පාර්ලිමේන්තුව විසිරවා හරලා තිබ්බ කාලය තුල ඔවුන් දැඩි බලපෑමක් අතිගරු ජනාධිපතිතුමාට එල්ල කරා පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා. පාර්ලිමේන්තුව අගෝස්තු මාසයෙන් පස්සේ රැස් වුණාම ඔවුන් දැඩි බලපෑමක් අගමැතිතුමාට එල්ල කරනවා පාර්ලිමේන්තුව රැස් නොකර තියන්න. දැන් මොකද්ද මේකේ විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ? ඒ අදහස් දෙකක් වුන් ප්‍රකාශ කරනවා දෙතැනක. ඊළඟට COVID-19 වසංගතයේ මර්ධනයේදී අපි කනගාටු වෙනවා විරුද්ධ පක්ෂය මේක සම්පූර්ණයෙන් දේශපාලනීකරණය කරා. මුන් දැක්කේ රෝගීන් වැඩිවීම, මරණ සංඛ්‍යාව වැඩිවීම ඔවුන්ගේ මන් දන්නේ ප්‍රාර්ථනාව වුණාද කියන කාරණාව. නමුත් ඒ කෝණයෙන් විතරයි ඔවුන් බැලුවේ. ඒ හින්දා දැන් මේ ලොක්ඩවුන් සිටුේෂන්ස් ආවහම අපි රජය මැදිහත් වුණා මාස දෙකක් විශේෂයෙන්ම මාර්තු මාසේ අප්‍රේල් මාසේ බසිල් රාජපක්ෂ ඇමතුමා හිටපු ඇමතුමා නායකත්වයේ දෙන කාර්යසාධක බලකාය රුපියල් 5000 දීමනාව අඩු ආදායම් ලාභීන්ට දුන්නා. අපි කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම තමන්ගේ ඒ මාසේ ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණවත් කෙනෙක් නෙවෙයි. හැබැයි ඔවුන්ට ආදායම අහිමි වීම නිසා මූලික අවශ්‍යතා සපයා ගැනීමේ යම් පහසුවක් අපි ලබා දුන්නා මාස දෙක. ඊළඟට ඊට අමතරව අපි දීපු සමෘද්ධි සානාධාරය කප්පාදුවකට ලක් කරේ නැහැ. ඊළඟට අනිකුත් වෙනත් ආධාර දීමන රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම, විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවීම මේ සියල්ල සිදු වුණා. අපි ඒක සිදු කරා. ඒකම අවසාන වශයෙන් මේ දෙවනි රැල්ල තුල විශේෂයෙන්ම නිරෝධානය ඇඳිරි නීතියට ලක් වෙච්ච ප්‍රදේශත් ලොක්ඩවුන් කරපු ප්‍රදේශවලටත් ජනතාවට සතියකට රුපියල් 5000ක බඩු බල්ලක් ලබා දීම වගේම ජීවන උපාය හිමි වෙච්ච අයට රුපියල් 5000 ලබා දුන්නා. ඉතින් සෞඛ්‍ය පැත්ත ඒ කටයුතු සිදු කරද්දී ආර්ථිකමය වශයෙන් මේ පීඩාකාරී තත්ත්වය තුල අපි වග කියන රජයක් හැටියට කටයුතු කරලා තියෙනවා. අපි ඉදිරියේදී අපහසුතාවයන් වලට පත්වෙච්ච ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් වෙනුවෙන් තවත් මැදිහත් වීමක් ජනවාරි මාසෙ ඉඳන් සිදු කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමා ඒ වෙනුවෙන්ම මුදල් වෙන් කරලා ඒ අවශ්‍ය සහයෝගය සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. හොඳයි ලේකම්තුමා මේ අපි බොහොම කෙටි ඉක්මනටම අපි කියමු මේ ජනතාවට කොහොමද ඔබතුමන්ලගේ අමාත්‍යාංශයේ සමගින් සම්බන්ධ වෙන්න පුළුවන් විශේෂම ආබාධ සහිත තැනැත්තන්ට? ඉස්සෙල්ලා කටයුතු කරා වගේ නජිත් මං කිව්වා වගේ අපි මූලික දැක්ම ඊළඟ අවුරුද්දට බලාපොරොත්තු වෙන්නේ පවුල් 1000ක් සවිබල ගැනීම වැඩපිළිවෙලට. ඒ නිසා මං ඉස්සෙල්ලා ආත්මත් කියන්නේ ඒ යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් යම් කාර්යයක තමුන්ට නිරත වෙලා මේ ජීවිතේ ජය ගන්නට පුළුවන් කියලා හිතෙනවා නම් මොකද එහෙම හිතෙන්නේ නැති කට්ටියකට අපි ආධාර කරලා ඒක අපිට ඒක හරි අපි එතනට යන්න අමාරුයි. ඒ නිසා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඒ කල්ලෝ සවි බල ගැනීමේ ක්‍රියාවලියට. දෙවෙනි කාරණේ මේ පනතට මොන හරි සාධනීය අදහස් යෝජනා කරන්නට පුළුවන් නම් ඒකත් අපේ අමාත්‍යාංශය වෙත යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. හොඳයි. අර ඔබතුමන්ලා නිතර සඳහන් කරපු කාරණාව ආබාධ සහිත තැනැත්තෙක්ට උනත් බල කරන්න බෑ. බල කරන්න හැකියාවක් නැහැ. ඔවුන් සොකැමැත්තෙන් ස්වච්ඡාවෙන් ඉදිරිපත් වෙන කියන කාරණාව තමයි ඔබතුමන්ලා සඳහන් කරන්නේ. අපි සූදානම් 7 වෙනි පැය සාකච්ඡාව අවසන් කරන්න අපිත් එක්ක එකතු වුණේ සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්ධ මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් ශිහාන් සේනසිංහ මහත්මයා. ඔබතුමන්ට බොහොම ස්තුතියි. අපිත් එක්ක වගේම අමාත්‍යාංශයේ ලේකම්තුමන් එකතු වුණා නිල් බණ්ඩාර හපුහින්න මහත්මයා. ඔබතුමන්ටත් බෙහෙන්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. හොඳයි අපි සූදානම් 7 වෙනි පැය මේ විදිහට අවසන් කරන්න යලිත් හෙට උදෑසන 7ට අපි සූදානම් ඔබ මුණ ගැහෙන්න. සුබ දවසක්.